समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස රූපං භික්කවේ අනිච්ඡං අතීතනාගතං කෝපනවාදෝ පච්චුප්පන්නස්ස ඒවං පස්සම් භික්කවේ සුතවා අරිය ශාවකෝ අතීතස්මින් රූපස්මින් අනපෙක්ඛෝ හෝති අනාගතං රූපං අවිනන්දති පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කාට හරි අහන්න සලස්සනවා කියලා කියන්නේ ඒක සුළුවෙන් සලකන්න පුළුවන් පිනක් නෙමෙයි. දිවා රාත්‍රී කුසල් දහම් වැඩෙන සමහර විට මේක ධර්ම දේශනාවක් දේශනා කරවන පිනම සමහර වෙලාවට ඔබ හිතනවට වඩා ප්‍රගති වේගයකින් විමුක්තියට කිට්ටු වෙන්න ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. මොකද අතීතයේ සමහර අය ධර්ම අවබෝධ කරලා තියෙනවා බණපද දෙක තුනකින්. තොර බණපද දෙක තුනකින් යම් මිනිහෙක් ධර්මයක් අවබෝධ කරනවා නම් එයා තුළ පිරිපුන් ප්‍රඥාවක් තිබිලා තියෙනවා. මහා පුදුම විදිහේ විදර්ශනා ඥානයක් එයාට තිබිලා තියෙනවා. මහා විශිෂ්ට විදිහේ විදර්ශනා ඥානයක් නැති කෙනෙකුට බණක් දෙකක් අහනකොට බණපද දෙක තුනකින් Tamanගේ කෙලෙස් මලකඩ කඩලා දාලා හරියට යකඩයක් පිරිසුදු වෙනවා වගේ Tamanගේ හිත පිරිසුදු වෙන්නේ නැහැ. ତොර මේ ධර්මයේ තුලින් Tamanගේ හිත පිරිසුදු කරගන්න ශ්‍රාවකෙක් විදියට මේ ධර්මයේ තුලින් නැගී හිටින මිනිස්සෙක් විදියට කවදා හරි මේ අවබෝධ ඥානෙ විදර්ශනා ඥානය පරිපූර්ණව අවදි වෙන දවසකට මේ අහගන්න දේශනා අපිට උදව් වෙයි. මොකද අතීතයේ සමහර වෙලාවට මේ වගේ දේශනාවකට දායකත්වයේ දරන කෙනෙක් හිතන්න පුළුවන් ලෝකේ වැදගත්ම දේ ධර්ම දානයේද. දැන් දානය ගැන කතා කරද්දී ඔය දානේ ප්‍රභේද ගොඩක් තියෙනවානේ. ධර්ම දානය, ආමිස දානය, ධර්ම දානය කිය දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේකෙන් වටිනාම දේ මොකද්ද? දැන් බැලූ බැල්මට මිනිහෙකුට හිතෙන්න පුළුවන් මේ ආමිස දානයටත් වඩා ධර්ම දානයටත් වඩා අබේ දානය වගේ එකක් හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. දැන් අබේ දානය වගේ කාරණයක් හොඳයි කියලා හිතෙන්නේ දැන් ඒ වෙලාවෙම සතෙකුට ජීවිතයක් හම්බ වෙනවා. හරක් නිදහස් කරනවා. ඒ වගේ දෙයක් එක්ක ධර්ම දානයක් බැලුවට පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය බණක් කියවනවට වඩා හරකෙක් නිදහස් කරන එක හොඳයි. රුපියල් 20-30000ක් වියදම් කර ධර්ම දේශනා කරනවට වඩා හොඳම දේ තමයි හරකෙක් නිදහස් කරන. ඒතකොට ඒ සතාටත් ජීවිතයක් ලැබෙනවනේ කියලා කෙනෙක් උඩු අර්ථය අල්ලගෙන එහෙන් කතා කරන්නත් පුළුවන්. හැබැයි ධර්ම දානයක් වටින්නේ පින්වත්නි හරකෙක් නිදහස් වුණත් ආයෙත් ඒ හරකා මරණයටපත් වෙනවා. හරකා විතරක් නෙමෙයි අපි හැමෝම ඉපදෙමින් මැරෙමින් යන ගමනකටනේ අහුවෙලා ඉන්නේ. එහෙමනම් හොඳම දේ තමයි වැදගත්ම දේ තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් බලනකොට මේ සම්පූර්ණයෙන්ම සාංශාරික වැඩපිළිවෙලින් නිදහස් වෙන එකක් ගැළවිලා යන එකක් ඊටාම වැදගත් දෙයක්. තුරන් එහෙම එකක් තමයි අපගේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ කාට හරි උදව් කළොත් කවුරු හරි කෙනෙකුට මේ තිරිසන් ලෝකෙට වැටෙමින් නිරේට වැටෙමින් പ്രേත ලෝකවලට වැටෙමින් යන භව ගමන ඉවර කරගන්න භව ගමන හමාර කරගන්න මේ ධර්මයේ තුලින් විශාල උදව්වක්
විශාල රැකවරණයක් ලැබෙනවා. ඒ නිසා තමයි පින්වත්නි ධර්ම දානයක් ඒ තරම්ම වටින්නේ. ඒතකොට යා මේ විඳව යන ප්‍රශ්නය කෙටි කාලීන පැලැස්තරයක් කලවන්නේ නැතුව දැන් කෙටි කාලීන ඊටාම ස්වල්ප විකල්පයක් නේ පින්වත්නි හරකෙකුට අබේදානයක් දෙන එක. ඒකේ නරක නෑ. හරකෙක් නිදහස් කරනවා කියන එක ඊටාම වැදගත් අවස්ථාවක්. ගවයෙක් නිදහස් කරන්න පුළුවන් නම් ඒ තුල තියෙන ඊටාම කරුණා සාගත හැඟීමක්, මෛත්‍රී සාගත හැඟීමක්, අනුකම්පා සාගත හැඟීමක්. ඒ අදහස ඒ මානසික සිතුවිල්ලේ වරදක් නෑ. නමුත් වැදගත්ම දේ තමයි හරකෙක් වෙලා ඉපදුනත් ආයෙත් ඒ හරකත් සංසාරෙට වැටි විඳව යනවා නම් ඒ වැටෙන්නෙම නැති වෙන්න පාරක් කියලා දෙනවා නම් හොඳ නැද්ද? වැටෙන්නෙම නැති වෙන්න පාරක් කියලා දෙනවා නම් අන්න එහෙම පාරක් තියෙන්නේ ධර්ම දාණය තුලමයි. දේවකාල සමහර වෙලාවට කෙටියෙන් අවබෝධ කරගෙන තියෙනවා සමහර අය. දේශනාවයි දෙකයි වචන 5යි 6යි බුදුරජාණන් වහන්සේ එක්ක කතා කරන්නේ යාළගේ පිරිපුන් ප්‍රඥාවම අවදි කරගෙන තියෙනවා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මේ විදිහට. දැන් ඒක අපි අදහසක් උදාහරණයකින්ම තේරුම් ගත්තොත් දැන් සමහර මිනිස්සු හිටියා ඒ මිනිස්සු ඒ ජීවිතය තුළ මේ මහා ලොකුවට බණ අහපු අය නෙමෙයි. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ විශාල පිළිසරණක් හදාගත්තා. විශාල රැකවරණයක් හදාගත්තා. ඒ ඇත්තන්ට විශාල යහපතක් වුණා බුද්ධ ශාසනයෙන්. දැන් එක මිනිස්සෙක් ඉඳලා තිනවා කඩයක් කරලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයේ කිට්ටුව. ඉතින් ඒ මිනිස්සයා මේ නිතර බණ අහන්න ගිහිනුත් නැහැ. බණක් දෙකක් තමයි අහගත්තේ. ඉතින් හැබැයි මෙයාට හිතුණා මේ බණ ටික පුදුම තරම් යහපතක් මිනිහෙකුට. මේ බණ ටිකෙන් විශාල යහපතක් මිනිස්සෙකුට තියෙන හොඳම දේ තමයි තව තවත් පිරිසට මේ ධර්මයේ කෙරේ උනන්දුවක් ඇති වෙන විදිහට මම කතා බහ කරන එක කියලා අදහසක් ඇවිල්ලා තියෙනවා. ඒ අදහසට අනුව තමයි මේ ඒ පුද්ගලයා Tamanට මුණ ගැහෙන කඩේට එන යන අයට ඔය සමහරවිට කරත්ත වලින් එහෙම ටිකක් දුරට යනකොට එතන නතර කරලා තේ එකක් බොන්න එහෙම මොනවා හරි පහසු විහරණයේ පිණිස වතුර එකක් බොන්න හරි කඩේට ගොඩ වුණොත් කියනවලු අත දික් කරලා ආන් අර හරියේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පොඩ්ඩක් ගිහින් කතා බහ කරලා යන්න කියලා. එතකොට යා මහා ලොකු දෙයක් කිව්වද? දැන් මේ විදිහට දැන් අද නම් දැන් මිත් සඳහන් විකාශය තුලින් එහෙම විශාල පිරිසකට ධර්ම දානය කරන්න පුළුවන්. නමුත් ඒ කාලේ හිම තික්‍රමයක් තිබ්බේ නැහනේ. නමුත් එයා කරපු දේ බලන්න. අන්න අතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. පුළුවන් නම් ගිහින් උන්වහන්සේත් එක්ක කතා කරලා එන්න කියනවා. ඒතර සමහර අය එතනට ගිහින් සම්පූර්ණයෙන්ම රහත් වෙලා තියෙනවා. සමහර අය එතනට ගිහින් සෝතාපන්න වෙලා තියෙනවා. සමහර අය සකදාගාමි වෙලා තියෙනවා. සමහර අය අනාගාමි වෙලා තියෙනවා. සමහර අය සම්පූර්ණයෙන්ම නිකලෙස් වෙලා තියෙනවා. එතකොට ඒ නිකලෙස් වීමට පාර පෙන්නපු මහා ලුකුවට අතපය වියදම් කරලා අතේ තියෙන දේ වියදම් කරලා වෙහෙසට පත්වල කරපු දෙයක් නෙමෙයි. නිකමට අත දික් කරලා කියනවා අන්න අතන බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා. එතකොට ඒ පිනම බලවත් වෙලා ගෞතම බුද්ධ ශාසනයේ බණපද 2න් 3න් රහත් වෙච්ච උදවිය ඉන්නවා. ඒක තාම ස්වල්ප දෙයක් පෙර බුද්ධ ශාසනයේ කරපු. නමුත් ඒ ස්වල්ප දහම් දානයක පවා විශාල විපාකයක් තියෙනවා. දැන් අද මේ දේශනා කරන දේශනාව ටිකක් පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ යථාර්ථ අවබෝධයට වඩාත් බර දේශනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේම මතක් කරනවා මහණෙනි මේ සත්වයා අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා තමයි මේ ගමන යන්නේ. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා යන ගමනක මුලක් පේන්නේ නැහැ. මහණෙනි මේ ලෝකේ කඩා වැටෙන වෙලාවක් ගැන මට තනක් නියම කරන්න පුළුවන්, පණවන්න පුළුවන්. ලෝකේ බිඳ වැටෙන වෙලාවක් ගැන, ලෝකේ කඩා වැටෙන වෙලාවක් ගැන මහණෙනි මගෙන් කවුරු හරි මිනිහෙක් ඇහුවොත් මට ඒ මිනිස්සයාට යම් අදහසක් මතු කරන්න පුළුවන්. ඕනනම් කාල නියම එක, දින නියම එක මට ඒ ගැන අදහසක් කියන්න පුළුවන්. හැබැයි පින්වත් මහණෙනි මේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා යන සත්වයේගේ මට මුලක්වත් අගක්වත් පේන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අගකොන දන්නේ නැතුව අගමුලක් හරියට දන්නේ නැතුව කියනවා මේ අවිද්‍යාවෙන් වැහිච්ච නිසා සංසාරයට බැඳිච්ච නිසා තණ්හාවෙන් බැඳිච්ච නිසා මේ ගමන යන්නේ. එතකොට මේ ගමන සම්පූර්ණයෙන්ම නතර කරගන්න විදිහේ අදහසක් ගැන තමයි අපි මුලින් ඔබට වාක්‍යයක් මතක් කළේ. සංයුක්ත නිකායේ කන්දක වර්ගයට අයිති 9 වෙනි සූත්‍රය. ඒ දේශනාවේ තියෙන රූපම් භික්කවේ අනිච්ඡං අතීත අනාගතං මහණෙනි
මේ අතීත අනාගත රූපය අතීත රූපයත් අනාගත රූපයත් දෙකම අනිත්‍ය වෙලා යන එකක්. මොනවා වෙලා යන එකක්ද? අනිත්‍ය වෙලා යන එකක්. මොනවද අනිත්‍ය වෙන්නේ? අතීත රූපයත් අනිත්‍යයි අනාගත රූපයත් අනිත්‍යයි. යා මේ මොහොතේ ඉඳලා තමයි දකින්නේ. ඒකට යාන්ට දැක්ම පහළ වුණේ සම්මා දිට්ඨිය නිසා. දැන් මේ ධර්මයක් මුණ ගැහුන්නේ නැත්නම් එයාට එහෙම කල්පනාවක් එන්නේ නැහැ. එක්කෝ කියයි දෙවියෝ තමයි මැව්වේ කියලා. එක්කෝ තමයි ਸਰව බලධාරී මහා බ්‍රහ්මයාට තමයි මේ ඔක්කොම මැවීමේ අයිතිය කියලා බ්‍රහ්මයාට පහන්පත්තු කර කර ඉඳී. එක්කෝ දෙවියන්ට පහන්පත්තු කර කර ඉඳී. ඒතර එක්කෝ දෙවියන්ට වගකීම් බාර දීලා එයා ඉතින් උඩ බලාගෙන දෙවියන්ට කියා ඉඳී. නමුත් මෙයා දැන් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයක් තියෙන කෙනෙක් තමයි මෙහෙම කල්පනා කරන්නේ. කොහොමද? රූපම් භික්කවේ අනිච්ඡං අතීත අනාගතං. අතීත රූපයත් අනිත්‍ය වෙන එකක්. අනාගතං අනාගත රූපයත් අනිත්‍ය වෙන එකක්. එයා මේ මොහොතේ ඉඳලා තමයි ඒක දැනගන්නේ. දැනගන්නේ කොහොමද? ධර්මයෙන් දැනගන්නේ. එයාට මේ හිතෙන එහෙම හිතෙන්නේ නැහැ. එයාට හිතලුවක් නෙමෙයි. එයා ධර්මයේ තුලින් හේතුඵල සහිතව දැනගන්නවා. රූපම් භික්කවේ අනිච්ඡං අතීත අනාගතං. අතීත රූපයත් මහණෙනි අනිත්‍ය වෙන එකක්. අනාගත රූපයත් මහණෙනි අනිත්‍ය වෙලා යන එක. ඊට පස්සේ භාගතුන් හරි ලස්සන වාක්‍යයක් කියනවා. කෝපන වාදෝ පච්චුප්පන්නස්ස මහණෙනි අතීත රූපයත් අනිත්‍ය වෙලා යන එකක් නම් අනාගත රූපයත් අනිත්‍ය වෙලා යන එකක් නම් මේ දැන් පවතින රූපය ගැන කවර කතාවද කියනවා. මොන රූපේද? මේ දැන් මේ වෙලාවේ පවතින මේ තියෙන රූපය ගැන මොන කතාන්දරද කියනවා. හේතු අතීතේ ලැබිච්ච යම් රූපයක් තියෙනවා නම් ඒ සියල්ලත් අනිත්‍ය වුණා කියනවා. දැන් ඔබටම තේරෙනවා ඔබ අම්මා කෙනෙක්ගේ ගර්භාෂ බිත්තිය ඇතුලේ කලල රූපයක් විදියට වැඩිච්ච ඔබ තමයි මේ එළියේ තිබ්බ ආහාරයෙන් මෙච්චර පෝෂණය වෙලා ඇඟ දරදඬු වෙලා අතපය හැදිලා තියෙන්නේ. ඒක ආහාරයෙන් වෙච්ච දෙයක්. ආහාර ප්‍රත්‍ය කරගෙන තමයි මේ ශරීරය වැඩෙන්නේ. එතකොට දැන් බලන්න අතීතයේ ඔබට තිබ්බ පුංචි කාලේ වනුගාපු ජීවිතයක් ඔබට තියෙන්න ඇති. හැමෝටම එහෙම එකක් තියෙනවා. අතීතයේ අපි හැමෝටම පින්වත්නි මේ තමන්ගේ වැඩපළ කරගන්න බැරි දවසක් තිබුණා. එතකොට තමන්ට ගොරෝසු කෑම කන්න බැරි කාලයක් තිබ්බා. තවත් කෙනෙක් තමන් වෙනුවෙන් මල මූත්‍රා පිට වුණත් ඒවා පිය දාන්න ඕන පිරිසුදු කරන්න ඕන තව කෙනෙක් අවශ්‍යයි ඒකට. එතකොට අතීත රූපේට මොකද උනේ? අතීත රූපයත් මේ දක්වාම ඉතින් අනිත්‍ය වෙවි තමයි මේ ආවේ. ඒතර කාලෙන් කාලෙට ඔබට වෙච්ච දේවල් ටික බැලුවොත් එහෙම අනේ මේක අනිත්‍ය වෙවි නේද ආවේ කියලා දැනගන්න පුළුවන්. ඒතර අනාගතේටත් මේ පවතින தත්ත්වය අකණ්ඩව පවතින්නේ. අනාගතේටත් ওই ටිකම තමයි වෙන්නේ. අනාගතෙත් ඔබට තනියෙන් කෑම කන්න බැරි දවසක් එනවා. තනියෙන් ඔබට ගොරෝසු කෑම ටිකක් ගිල ගන්න බැරි උගුරෙන් පහලට ගොරෝසු කෑමක් යන්නේ නැති දවසක් එනවා. තනියෙන් ඔබට වැඩ කරගන්න බැරුව තවත් කෙනෙක් කවන පොවන දවසක් එනවා ඔබට. පුංචි කාලේ ඔබට තනියෙන් වැඩ කරගන්න බැරුව තව කෙනෙක් උදව් කළානේ ඔබට නැගිටින්න, අන්දන්න, කවන්න, පොවන්න. ඒ වගේ අනාගතෙත් ඔබ ඔය හොඳට පෘෂ්ටිමත් ඇඟක් තියාගෙන මොන විදිහේ වටිනාකම් සහිතව හිටියත් අනාගතෙත් පින්වත්නි ඔබට තනියෙන් කොන්ද කෙලින් තියලා බොහොම පණ ගැට ගහගෙන කෙලින් හිට ගන්න බැරි දවසක් එනවා. එතකොට එහෙමනම් අනාගතේටත් මොකද වෙන්නේ? අනාගතේත් මේ රූපය අනිත්‍ය වෙවි තමයි ඉස්සරහට යන්නේ. ඒත් රූපේ අනිත්‍යභාවයේ වටහා ගන්න බුදුරජාණන් වහන්සේ සංසාරෙට පුද්ගලයාට බලන්න කියනවා. සංසාරෙටම බලනවා. ඒතකොට සංසාරෙට කොහොම දැන් බැලුවේ කොහොමද? දැන් බැලුවේ ගර්භාෂ බිත්තියක් ඇතුලේ කලල රූපයක් විදිහට වැඩිීමේ හිට මරණයේ දක්වා අත්දැකීම් ටික අල්ලගෙන යා කල්පනා කළේ. ඊට වඩා යා පළල් තැනකින් කල්පනා කරනවා. කොහොමද? එයා ඊටාම පුළුල් කල්පනාවක් හදා ගන්නවා. අතීතයේ තිබ්බ රූපය අනිත්‍ය වෙච්ච විදිහත් අනාගතයේ රූපය අනිත්‍ය වෙන විදිහත් එයා මේ මොහොතේ ඉඳලා කල්පනා කරනවා. ඒතර එයා ඒක වඩාත් පළල් අවබෝධයක් හදාගන්න එයා සංසාරයට බලනවා. සංසාරයේ විවිධ තැන්වල මට මුණ ගැහිච්ච රූප තියෙනවා. ඒ රූප සියල්ලම අනිත්‍ය වුණා. සක්විති රජ වුණා නම් ඒකත් අනිත්‍ය වුණා. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා වුණා නම් ඒකත් අනිත්‍ය වුණා. බොහොම ධනවත් මිනිහෙක් විදියට ජීවිතේ ගෙවන්න ඇති ඒකත් අනිත්‍ය වුණා. ඒ අනිත්‍ය වල තමයි දැන් මේ භවය තුල පෙනී ඉන්නේ. එහෙමනම් එතකොට යා මේ විදිහට සංසාරේටත් රූපය අනිත්‍ය වෙවි ආපු විදිය දකින්න තිරිසන් ලෝකේ ඉඳ ඇති, പ്രേත ලෝකේ ඉඳ ඇති, සතර අපායේ ඉඳ ඇති, දිව්‍ය ලෝකේ යන්න ඇති. එතකොට මේ ඔක්කොම අනිත්‍ය වෙවි ආපු විදිය දකින්නවා.
එහෙම දකින්නකොට පින්වත්නි යා කොහොමද කල්පනා කරන්නේ? එහෙම දකින්නකොට යා මේ මොහොතේ යම් විදර්ශනාවක් කරනවා. මේ මොහොතේ කොහොමද විදර්ශනා කරන්නේ? එතකොට අතීත රූපේටත් ඔය ටික නම් අනාගත රූපේත් ඔහොම අනිත්‍ය කියන ලක්ෂණයෙන් පරිබාහිර තත්වයක් නෙමෙයි නම් කෝපනවාදෝ පච්චුප්පන්නස්ස එහෙමනම් දැන් පවතින එක ගැන මොන කතාන්දරද? මේ දැන් පවතින රූපේ ගැන කතා කරන්න දෙයක් නෑ. පස්සම්බික්කවේ සුතවා ආර්ය ශාවකෝ අන්න බලන්න. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හැම වෙලාවකම කල්පනා කරන විදිහක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ ධර්ම මාර්ගයට ආපු කෙනා. ඒතකොට ධර්ම මාර්ගයට ආපු දැන් ධර්ම මාර්ගයක් නැති කෙනෙකුටත් අනිත්‍යයි කියලා හිතෙන්න පුළුවන්. අනී මේක වැඩක් නැහැ කියලා කියන මිනිස්සු ඉන්නේ වෙන ආගම්වලත් ඉන්න පුළුවන්. වෙන ආගම් වලට අයටත් ඉතින් මේකම වෙනස් වෙන එකක් කියලා එහෙම හිතෙන්න පුළුවන්. නමුත් එයාලට තියෙන අවාසනාව තමයි ඒගොල්ලන්ට විධිමත් විධික්‍රමයක් වැඩපිළිවෙලක් ප්‍රායෝගික භාවිතයක් නැතිකම. දැන් බලන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ධර්මය අහලා ආර්යයන් වහන්සේලාට දක්ෂ ආර්යයන් වහන්සේලා දකින්න කැමති ආර්ය ධර්මයේ තුල හික්මෙච්ච ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තමන් කොහොමද දකින්නේ? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අතීතස්මින් රූපස්මින් අනපෙක්කෝ හෝති. එයා පින්වත්නි අතීතස්මින් රූපස්මින් අනපෙක්කෝ හෝති. අතීත රූපේ අපේක්ෂා රහිත වෙනවා. අන්න බලන්න. අතීතේ රූපේ ගැන අපේක්ෂාවක් එයා හදාගන්නේ. අතීත රූපේ දැන් බලන්න මේ විදියට දැක්කොත් පින්වත්නි වෙන මොකුත් ධර්මයක් ඕනේ නැහැ. එයාගේ ජීවිතේ සෝතාපන්න වෙනවා. මේ අපි දැන් මේ පැහැදිලි කරන සමහර දේශනා කෙලින්ම නිවනට බැහැගත් ඒවා. මේවා තුළ සුරංගනා කතා මොකුත් නැහැ. අවශ්‍ය නම් බොහොම ලස්සනට ජාතක කතාත් කියලා අපිට හෙම්බණක් කියන්නත් පුළුවන්. හැබැයි මේක ටිකක් නීරසයි ගොරෝසුයි වගේ හිතුණට අවබෝධය හදාගත්ත කෙනෙකුගේ එයාගේ පාර තමයි මේ අපි විවෘත කරන්නේ. එතකොට මේක අපේ හිතේ උපන් එකක්ද නෑ මේක භාග්‍යවතුන් වහන්සේගේ හිතේ මේ ධර්මයේ උපන්නේ. මේ කන්දක වර්ගයේ දේශනාවක් ඇසුරින්නේ අපි මේ කතා කරන්නේ. මේක මගේ හිතේ උපන් එකක් නෙමෙයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ හිතේ මේ ධර්මයේ උපන්නේ. ශාස්ත්‍රුන් වහන්සේගේ හදමණ්ඩලයේ උපන් ධර්මී තමයි අපිට අනුකම්පාවෙන් කිව්වේ. ඒතර මේ වගේ එක දේශනාවක් අහගෙන ජීවිතේ දිහා බලනකොට යාව නිවෙන්න පටන් ගන්නවා. අතීතස්මින් රූපස්මින් අනපෙක්කෝ හෝති. අතීතේ රූපේ අපේක්ෂා රහිත වෙනවා. අසෘතවත් පෘථග්ජනයා අතීත රූපේ ගැන අනිත්‍යයි කියලා මේක නිට්ටය නෑ වෙනස් වෙනවා කියලා දැනගත්තත් එයාට විකල්පයක් නෑනේ. නමුත් මෙයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්නේ බුද්ධ ශාසනය තුල ජීවමාන වෙච්ච ශ්‍රාවකෙක්නේ. යා කොහොමද දකින්නේ? අතීතස්මින් රූපස්මින් අනපෙක්කෝ හෝති. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අතීතේ රූපය අපේක්ෂා රහිත වෙනවා. අතීත රූපය ආහාර උස්සන්නේ නෑ. ඇයි? අතීතේ එකතු වෙලා පරණ වෙලානේ. පරණ වෙච්ච ඒවා ආය උස්සල වැඩක් නෑනේ පින්වත්. පරණේව ඇවිස්සුවා කියලා මොකක්වත් වෙන්නේ නෑනේ. ඒ නිසා අතීත රූපය අතීතේටම අත්හැරලා දානවා. අපේක්ෂාවක් නෑ අතීත රූපය ගැන. අනේ ඒ කාලේ මගේ කොණ්ඩේ මෙහෙම තිබ්බා දැන් බලන්න මගේ කොණ්ඩේට වෙලා තියෙන දේ ඒ කාලේ මගේ කටේ හොඳට දත් තිබ්බා දැන් දත් නැහැනේ ඔය මොකක්වත් කතා නැහැ ඒ කාලේ අපේක්ෂා රහිත වෙනවා ඒ කාලේ රූපේ ඒ කාලේ මං හොඳට හිටියා දැන් තමයි මම මෙහෙම වුනේ ඒ කාලේ මගේ හැම හරි ලස්සනට තිබ්බා දැන් බලන්න මගේ හැමට වෙලා තියෙන දේ ඒ කාලේ මම මේ විදියට ඇඳ දැන් මට අඳින්න නැහැ මොකක්වත් අතීතයත් එක්ක ගලපන්නේ නැහැ අතීත රූපේ අපේක්ෂා රහිතයි අතීත රූපේ අපේක්ෂා රහිතවයි ආ ඉන්නේ ඒතර අතීතේ පරණේ කොක්කොම අත්හැරලා දානවා. අනාගතං රූපං අභිනන්දති. අනාගතං රූපං අභිනන්දති කියලා කියන්නේ අනාගත රූපේ ප්‍රතන්නේ ප්‍රාර්ථනා කරන්නේ. දැන් අපි පින්වත්නි හැම වෙලාවකම අනාගත රූපයක් ප්‍රාර්ථනා කරනවා නේද? අනාගතං රූපං අභිනන්දති. අනාගත රූපයක් හැම වෙලාවකම අපි ප්‍රාර්ථනා කරනවා. හිතනවා අනාගතේ මයි රූපේ මෙහිම වෙනවා නම් හොඳයි. අනාගතේ මට මේ විදිහ එකක් හම්බ වෙනවා නම් හොඳයි. අනාගතේ මගේ ශරීර අවයව මේ විදිහට වැඩෙනවා නම් හොඳයි. දැන් සමහරට කෙට්ටු මිනිස්සෙක් හිතන්න පුළුවන් තරුණයෙක් මගේ ඇඟ අනාගතේ මෙන්න මෙහෙම දැන් එයා අනාගතේ සැලසුම් කරගෙන තමයි සමහරට ජිම් එකකට යන්න පුළුවන්. ඊට පස්සේ කෑම වට්ටෝරු වෙනස් කරගන්න. ඒතකොට එයා අනාගත රූපයක් පතනවා. කොහොමද? අනේ මගේ අනාගත රූපේ මෙහෙම වෙනවා නම් හොඳයි. අනාගතය කියන්නේ තනිකර මිත්‍යාවක් පින්වත්නි. අනාගතය කියලා එකක් නෑ ඇත්තටම. අනාගතය කියලා එකක් හරියටම ප්‍රාර්ථනා කරගන්න පුළුවන් කමක් නෑ. අනාගතය අසත්‍යයි. සත්‍ය නෑ අනාගතේ. ආපු නැති අනාගතයක් ප්‍රාර්ථනා කරන්න. එතකොට ආපු නැති අනාගතයක් ප්‍රාර්ථනා කරන බුද්ධ ශ්‍රාවකයෙක් ඉන්නවා නම් එයා අසෘතවත් පෘථග්ජනෙක්. එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් නෙමෙයි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අනාගතං රූපං අභිනන්දති. අනාගත රූපය ප්‍රාර්ථනා කරන්නේ අභිනන්දනය කරන්නේ.
අනාගත රූපෙන් සතුටු වෙන්නේ එයා අනාගත රූපේ ප්‍රාර්ථනා කරන්නෙම නැහැ. ඊට පස්සේ දැන් කෙනෙක් කියන්න පුළුවන් හරි. අතීත රූපයත් අපේක්ෂා රහිතයි කියමුකෝ. අනාගත රූපයත් අත්හැරලා දැම්ම. අනාගත රූපයත් පතන්නේ මොකද ආපු නැති අනාගතයකට යන්නේක හරි නෑ. හේතුව අනාගතය ගැන ඇත්තටම විශ්වාසයක් නෑනේ. ඇත්තටම විශ්වාස නැත්නම් එහෙනම් දැන් මොකද්ද කරන්නේ? ඊට පස්සේ එයා කියනවා පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය. දැන් පවතින රූපේ ගැනත් එයා කලකිරෙනවා. මේ වෙලාවේ ඔබට මුණ ගැහිලා තියෙන රූපේ ගැනත් කලකිරෙන්න. මේකේ පින්වත්නි ජරා මරණ වලට වඩා වැඩි එකක් නෑ. ප්‍රියයි සුඛයි සනීපයි හොඳයි යහපත් කියලා මේ ශරීරය ඇල්ලුවොත් ඒ පින්වත්නි මේ අල්ලගත්ත ශරීරයේ මේ ප්‍රිය වශයෙන් අල්ලගත්ත මේ ශරීරය වෙනස් වෙලා යන එකක්. නැසී වෙනසී විනාශ වෙලා යන එකක්. එතකොට නැසී වෙනසී විනාශ වෙලා යන මේ රූපය ගැන මේ මොහොතෙත් එයාට තියෙන්නේ කලකිරීමක්. කලකිරෙනවා කියලා කියන්නේ නාන්න නැතුව ඉන්න එකවත් මේ ශරීරය හොදන්න නැතුව ඉන්න එකවත් කොණ්ඩේ කපන්න නැතුව ඉන්න එකවත් රවුල කපන්න නැතුව ඉන්න එකවත් එහෙම එකක් නෙවෙයි. එයා මේ ශරීරයේ යථා ස්වභාවයටපත් වෙනවා. මේක මගේ වසඟේ තියන්න බෑ. ඉතින් මේ මගේ වසඟේ තියාගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා එයා යථාර්ථ අවබෝධයට එනවා. ඒතර යථාර්ථ අවබෝධයට එනවා කියන දැන් මෙතන තියෙනවා මේ පච්චුප්පන්නස්ස රූපං නිබ්බිදාය. නිබ්බිදාය කියන්නේ කලකිරීමටනේ. ඒතර කෙනෙක් කියන්න පුළුවන් හරි එහෙනම් අතීතේ රූපයත් එයා අත්හැරලා දානවා අපේක්ෂා රහිතයි. අනාගත රූපයක් ප්‍රතන්නෙත් නැහැ. එයා ප්‍රාර්ථනා කරන්න නැතුව ඉන්නවා. දැන් ඊළඟට කියනවා පච්චුප්පන්නච්ච රූපං නිබ්බිදාය. එහෙනම් වර්තමාන රූපය ගැන කලකිරෙනවා කියලා. එහෙනම් ඔබ වහන්සේලා කියන්නේ හෙට පන්සලකට යන්න කියලාද? නෑ පින්වත්නි කලකිරෙනවා කියන්නේ ඒක නෙවෙයි. කලකිරෙනවා කියලා කියන්නේ මේ හෙට ගිහින් පැවිදි වෙනවා කියන එක නෙමෙයි. මේ ගැන කලකිරුණාට පස්සේ වෙනස් වෙනකොට කඩා වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් මේ රූපේ වෙනස් වෙන එකක් නම් අපි කොච්චර හොඳට තියාගන්න හැදුවත් හොඳට තියාගන්න බැරි විදියට වෙනස් වෙවි ඉස්සරහට යන එකක් නම් ඒ වෙනස් වෙවි ඉස්සරහට යන රූපය ගැන කලකිරුණාට පස්සේ යථාර්ථ අවබෝධයට එන රූපය ගැන යථාර්ථ අවබෝධයට ආවම මේ රූපය වෙනස් වෙනකොට නැසෙනකොට වෙනසෙනකොට කඩා වැටෙනකොට එයා කඩා වැටෙන්නේ නැහැ. අන්න බලන්න ඇඟ ලෙඩ වෙනවා හිත ලෙඩ වෙන්නේ නැහැ. දැන් මේ කියන්නේ හිත කඩා වැටෙන්නේ නැතුව ඉන්න විදිය. දැන් බලන්න අද ඉන්න මිනිස්සු ඇඟ කඩා වැටෙනකොට ඊට වඩා වේගෙන් හිත කඩා වැටෙනවා. ලෙඩ වෙනකොට නැසෙනකොට වෙනසෙනකොට බරපතල රෝග වලට මේ කයපත් වෙනකොට එයාට විශේෂ අදහසක් නැහැ. එයා මේ වර්තමාන රූපය ගැන කලකිරිකිරි හිටිය මිනිහෙක් නේ. ඊටාම පිරිසුදුව මේ ඇඟ තියාගන්න ඕන. නමුත් පින්වත්නි මේක ඔබ හිතන තරම් සුන්දර එකක් නෙමෙයි කියලා තේරුම් ගන්න ඕන. විරාගාය මේ වර්තමාන රූපය ගැන නොඇල්මක් ඇති වෙන්නේ. ඇලෙන්නේ නැහැ යා. නිරෝධාය පටිපන්නෝ හෝති. නිරෝධයේ පිණිස යා පිවිසෙන රූපයේ සම්බන්ධව. දැන් බලන්න ওই රූපය ගැන බුදුරජාණන් වහන්සේ වර්තමානයේ තුල සිහිය පවත්වන විදිය ගැන කිව්වා. වර්තමානයේ මේ දැන් ඔබට මුණ ගැහිලා තියෙන කය ගැන පළවෙනියෙන් යා කලකිරෙනවා. කලකිරෙනවා කියන්නේ මහාන වෙන්න යනවා කියන එක නෙමෙයි. යථාර්ථ අවබෝධයට එනවා. මේ රූපයත් වෙනස් වෙලා යන මේ නැසීලා යන වෙනසිලා යන එකක් කියලා. එතකොට යා නැසීලා වෙනසිලා වෙනස් වෙලා යනකොට මේ රූපේ නිසා යා මානසික දුකක් විඳින්නේ නැහැ. අර එක උලකින් බැට කාපු මිනිහෙක් තවත් උලකින් බැට කනවා වගේ. කය ලෙඩ වෙන එක උලකින් බැට කෑවා වගේ. එතකොට ඒ වගේ මිනිහෙක් අසෘතවත් පෘථග්ජනයා උල් දෙකකින් බැට කනවා කියනවා අර සල්ල සූත්‍රේ. මොකක්ද උල් දෙක? කායික දුකුත් ඉවසන්න වෙනවා මානසික දුකත් ඉවසන්න වෙනවා. දැන් කායික දුක් ඉවසන ගමන් එයා ඕන කෙනෙකුට කායික දුක් තියෙන්න පුළුවන්. මොකද කය නැසී වෙනසී වෙනස් වෙලා යන දෙයක් නේ. හැබැයි එයාට මානසික දුකක් නෑ පින්වත්නි. එක උලකින් බැට කන මිනිහෙක් ඒ උලෙන් විතරක් බැට කාලා නවතිනවා වගේ. දැන් අසෘතවත් පෘථග්ජනයාට වෙන්නේ එයා එක උලකින් බැට කාලා තවත් උලකින් බැට කනවා. ඒ කියන්නේ කායික උලෙනුත් බැට කනවා මානසික උලෙනුත් බැට කනවා. කොච්චර මේ කය වෙනස් වුණත් පින්වත්නි කැඩෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව හිත හදාගෙන ඉන්න විදිහ ගැන භාග්‍යවතුන් වහන්සේ අපිට මේ මතක් කරන්නේ. දැන් ඊට පස්සේ ওই රූපය ගැන න්යා කල්පනා කරන්නේ. ඊට පස්සේ ආ විඳීම් ගැනත් කල්පනා කරනවා. කොහොමද විඳීම් ගැන කල්පනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා වේදනම් භික්කවේ අනිච්ඡං අතීත අනාගතං. වේදනාව කියලා කියන්නේ අතීත අනාගතේ මේ වේදනාව වෙනස් වෙලා යන එකක්. අනිත්‍ය වෙලා යන එකක්. එතකොට වේදනාව කියන්නේ කලින් විඳපු වේදනාත් සැප දුක් මධ්‍යස්ත වශයෙන් විඳපු දේවලුත් ඒවා අනිත්‍ය වෙලා ගියා. දැන් ඔබට තේරෙනවනේ වේදනාව අනිත්‍ය වෙලා යනවා කියලා. වේදනාව සැප ඔකට හරි ලස්සන තැනක් තියෙනවා. එක්තරා වෙලාවක මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය ධම්මදින්නා රහත් භික්ෂුණියගෙන් විශාක සිටුවරය ඇවිල්ලා ආනවා ආර්යාවනි. ඒ කියන්නේ එයාගේ ගිහි කාලේ බිරිඳ
තමයි මේ පැවිදි වෙලා ගුණධර්ම පුරණ தත්ත්වයට ආවේ. ඒතර විශාක සිටුවරයා මේ Tamanගේ ගිහි කාලේ බිරිඳ වෙච්ච ධම්මදින්නා රහත් උත්තමාවිය ළඟට ඇවිල්ලා මේ ආර්යාවනි සැප වේදනාවයි දුක් වේදනාවයි මධ්‍යස්ථ විඳීමයි කියලා තුනක් තියෙනවා නම් සැප වේදනාව තුල පවතින සැපේ මොකද්ද? සැප වේදනාව තුල පවතින දුක මොකද්ද කියලා අහනවා. දුක් වේදනාව තුල පවතින දුක මොකද්ද? දුක් වේදනාව තුල පවතින සැප මොකද්ද කියලා අහනවා. එතකොට ඇයි හරි ඥානවන්ත භික්ෂුණියක්නේ. ඇයි කියනවා සැප වේදනාව තුල පවතින සැපේ තමයි මේ සැප වේදනාව පවතින එක. එතකොට මේ සැප වේදනාව වෙනස් වෙන එක තමයි සැප වේදනාව තුල පවතින දුක කියනවා. දැන් සැප වේදනාව අකණ්ඩව නියතියක් විදියට පවතිනවා නම් ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ. දුක් වේදනාව තුල පවතින දුක තමයි කියනවා ඒ දුක් වේදනාව පවතින එක. දුක් වේදනාව වෙනස් වෙන එක තමයි දුක් වේදනාව තුල ඇති වෙන සැපේ කියනවා. දැන් බලන්න පින්වත්නි මේ අතීතයේ විඳපු හැම සැප වේදනාවක්ම හැම දුක් වේදනාවක්ම හැම මධ්‍යස්ථ විඳීමක්ම අනිත්‍ය වෙලා ගියා. දැන් ඔබට බලන්න සමහර වෙලාවට ඔබ අඬාගෙන කඳුළු වගුරුවාගෙන කායික දුක් මානසික දුක් බොහෝමයක් විඳපු කාලයක් ඔබට ඇති. එතකොට ඒක මේ වෙනකොට අනිත්‍ය වෙලා ගිහින්ද නැද්ද? ඒක අනිත්‍ය වෙලා. ඒ වගේම ඔබ වඩාත් සැපෙන් සනීපෙන් සතුටෙන් හිටිය දවස් ඇති. එතකොට ඒ තිබ්බ සනීපේ දැන් තියනවද? දැන් නැහැ. එහෙමනම් මේ සැප වේදනාවක් දුක් වේදනාවක් මධ්‍යස්ථ විඳීමත් අනිත්‍ය වෙලා ගියා කියලා එයා දකිනවා අතීතයට බලනවා. එතකොට අතීතයටත් දකිනවා. එහෙමනම් එයා කල්පනා කරනවා අනාගතයට. හොඳයි එහෙනම් අතීතයකත් අනිත්‍ය වෙලා ගියා නම් අනාගතයටත් හම්බ වෙන මොනවා හෝ විඳීමක් තියෙනවා නම් ඒ හම්බ වෙන විඳීම තුලත් පවතින්නේ එක්කෝ මේ සැප වේදනාව තුල හෝ දුක් වේදනාව තුල හෝ මධ්‍යස්ථ විඳීම තුල හෝ විපරිණාමයක් වෙනස් වීමක් අනිත්‍ය වෙලා යෑමක්ම තමයි කියලා එයා මනසින් දකින්න. එතකොට අනාගත විඳීමත් එයා අනිත්‍ය වශයෙන් දකිනවා. එතකොට අතීතයේ පිළිබඳ අතීතස්මින් වේදනස්මින් අනපෙක්කෝ හෝති. අතීත වේදනාව අපේක්ෂා රහිත වෙනවා. එයාට අපේක්ෂාවක් නැහැ අතීත වේදනාව. අය අතීත විඳීම් ගැන හිත මානසික වශයෙන් ඒවා නැවත උපකල්පනය කර තනියෙන් hina වෙන ගතියක්. එහෙම ගතියක් නැහැ. ඇයි? අතීත වේදනාව සම්පූර්ණයෙන්ම අපේක්ෂා රහිතයි යාට. එතකොට මෙන්න මේ විදිහට මේක මෙහෙම හුරු කරනකොට පිනොත් හැම වෙලාවකම වර්තමානයේ තුල සිහිය පිහිටන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අතීතයට හිත දුවන්නෙත් නැහැ අනාගතයට හිත දුවන්නෙත් නැහැ. වර්තමානයේ තුල ස්ථිරව හිත පිහිටියාට පස්සේ ඒ වර්තමානයේ තුල හිත පිහිටපු ශ්‍රාවකයාගේ අභ්‍යන්තරය තුල සම්පූර්ණ නිකලස් බවක් ඇති වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම නිකලස් බවක් ඇති වෙච්ච ශ්‍රාවකෙක් නිකලස් වුණ කෙනෙක් කෙලස් වලින් සම්පූර්ණයෙන් ගැලවිලා ගියපු මිනිස්සෙක් නැවත උපතක් කරා යන්නේ නැහැ. එයා උපාදාන රහිතයි. උපාදාන රහිත නිසා යාට ආය භවයක්, ජාතියක්, ජරාවක්, මරණයක්, ශෝක පරිදේවයක් මොකක්වත්ම ඇත්තේ නැහැ පින්වත්නි. එතකොට මේ ඔක්කොම ප්‍රශ්න මොකක් නිසාද ඇති උනේ? එතකොට එක්ක අතීතයත් එක්ක අපේ ගනුදෙනුවක් තිබ්බා, එක්ක අනාගතයත් එක්ක ගනුදෙනුවක් තිබ්බා. එතකොට අතීත විඳීම් ගැන යාට විශේෂ අදහසක් නැහැ. අතීත විඳීම් ගැන යා අතහැරලා දානවා. අතීත විඳීම් ගැන යාට කිසිම උපකල්පනයක් නැහැ. අතීත වේදනාවත් අනිත්‍ය වෙලා ගියා නම් ඊට පස්සේ අනාගත වේදනාවත් එයා ප්‍රාර්ථනා කරන්නේ අනාගතං වේදනං අභිනන්දති. අනාගත වේදනාවත් අභිනන්දනය කරන්නේ. එතකොට අනාගතයටත් මොනවා හරි සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි මධ්‍යස්ථ විඳීමක් හරි අනාගතයේ ඇති වෙනවා නම් ඒක ගැනත් එයා අභිනන්දනයක් නැහැ. අනාගත වේදනාව විශ්වාසයක් නැහැ නේ. අනාගත වේදනාව කියන්නේ තනිකර මිත්‍යාවක්. අනාගතේ ආපු නැති එකක්නේ. ආපු නැති වේදනාවක් ගැන යා උපකල්පනා හදනවා නම් ඒක තනිකරම මිත්‍යාවක්. ඒතර අවබෝධයටපත් වෙන ශ්‍රාවකෙක් අනාගත වේදනාව ඔස්සේ යන්නේ නැහැ. දැන් මේ හරි ගැඹුරු කාරණයක්. එකක් තමයි දැන් මේ විඳීම තුල ඇති වෙන බරපතල අරුබුදේ තමයි පින්වත්නි වෙන මොකුත් නෙවෙයි. විඳීම තුල විඳින එක නෙමෙයි ප්‍රශ්නේ. විඳින එක ASCII අනුසය ධර්මයක් වැඩෙනවා. අන්න ඒකයි. අනුසය ධර්ම කීයක් තියෙනවද? 7ක් තියෙනවා. රාගානුසය, පටිඝානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියලා. ඒතර මේ අනුසය ධර්මයන් වල තියෙන ප්‍රශ්නේ තමයි දැන් විඳින වෙලාවේ වේදනාව තුල අනුසය ධර්මයක් අභ්‍යන්තරේ හිත බැහැ ගන්නවා. ඒක සාමාන්‍ය මිනිහෙකුට හොයන්න බෑ. අපිටත් හොයන්න බෑ. බුදු කෙනෙක් කිව්වා හැර අපිට තේරෙන්නේ මේ මෙච්චර මානසික විශ්ලේෂණයක් ගැන. එතකොට අපි හැම වෙලාවකම විඳින වෙලාවේ හිත අනුසය ධර්මයකට බහිනවා අපිට තේරෙන්නේ නැහැ ඒක. සැප වේදනාව තුල රාගය කියන අනුසයට හිත බහිනවා අපිට තේරෙන්නේ නැහැ.
දුක් වේදනාව දුකක් විඳිනකොට දුක් වේදනාව තුළ කෙමීට බහිනව අනුසය ධර්මයක් පටිගය කියලා. පටිගය කියන්නේ ගැටෙන ගතිය. දැන් හැම දුක් වේදනාවක් තුළම හිතේ ගැටීමක් ඇති වෙනවනේ. ගැටීම නිසාම තමයි දුක් වේදනාව ඇති වෙන්නේ. ඒතර මේ සැප වේදනාවේ නෙමෙයි ප්‍රශ්නේ. සැප වේදනාව විඳින එකේ කිසි අවුලක් නැහැ පින්වත්නි. හර අපි මතක් කරපු මුල් දේශනාවක ඔබට මතක ඇති අපි ඔබට දේශනා කළා මේ චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්නා භික්ෂුණියගෙන් විශාක සිටුවරයා ඇවිල්ලා විඳීම ගැන අහනකොට මේ හැම සැප වේදනාවක් තුළම අනුසයක් බැහැ ගන්නවද කියලා අහනවා. ඒ කියන්නේ හැම වේදනාවක් තුළම අනුසය ධර්මයකට හිත බැහැ ගන්නවද කියලා අහනවා. එතකොට ධම්මදින්නා භික්ෂුණිය කියනවා නෑ නෑ විශාක හැම සැප වේදනාවක් තුළම අනුසයට බහින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අනුසයට බැහැ ගන්න නැති සැප වේදනාවකුත් තියෙනවා. අන්න ඒක ස්පර්ශ කරන්න පුළුවන් වුණොත් අපිට අනේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැම සැප වේදනාවක් තුළම හිත අනුසය ධර්මයකට බහින්නේ නැහැ. හැම සැප වේදනාවක් තුළම හිත අනුසය ධර්මයකට බහින්නේ නැත්නම් අනුසය ධර්මයට බහින සැප වේදනාව තමයි දුරු කරන්න ඕන. එතකොට හැම සැප වේදනාවක් තුළම අනුසයට බැහැ ගන්න නැත්නම් අනුසයට බැහැ ගන්න නැති සැප වේදනාව මොකද්ද? එතකොට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පළවෙනි ධ්‍යානය ප්‍රථම ධ්‍යානයේ තුල ඉඳලා එයා තණ්හාව ප්‍රහාණය කරන්න හදනවා නම් ඒ තුල ඇති වෙන නිරාමිස ප්‍රීතිය තුල අනුසයකට බැහැ ගැනීමක් නැහැ කියනවා. එතකොට අපි විඳින හැම සැප වේදනාවක් තුළම දුක් වේදනාවක් තුළම සැප දුක් රහිත විඳීමක් තුළම හැම වෙලාවක පින්වත්නි අපි අනුසය ධර්මයකට බැහැ ගන්නවා. ඔන්න එතකොට විඳීම් පිළිබඳ යා යථාර්ථ අවබෝධයට එනවා. එතකොට අනාගතයේත් විඳීමක් ගැන යා ප්‍රාර්ථනා කරන්නේ නෑ. පච්චුප්පන්නස්ස වේදනස්ස නිබ්බිදාය දැන් පවතින විඳීම. ඒ කියන්නේ මේ මොහොතේ ඔබට මොකක් හරි විඳීමක් තියෙනවනේ. දැන් පවතින විඳීම තුලත් පින්වත්නි එයා කලකිරෙනවා නිබ්බිදාය. මොකද එයා කලකිරෙන්නේ? කලකිරෙන්නේ මේ විඳින දේවල් අකණ්ඩව පවතින්නේ හුදු නාම ධර්ම ටිකක් හිතේ ඇති වෙන්නේ වේදනාව කියලා. ඒතර මේ නාම ධර්මයක් එක දිගට පවතින්නේ නැසිලා වෙනසිලා වෙනස් වෙලා කඩා වැටෙන එකක් වේදනාව කියන්නේ. විඳින දේවල් වෙනස් වෙලා යනවා නම් මේ අතීත වේදනාවත් වෙනස් වුණා නම් අනාගත වේදනාවත් වෙනස් වෙනවා නම් ඒකත් අභිනන්දනය කරලා වැඩක් නැත්නම් වර්තමානයේ විඳින වේදනාවත් ආයි ගැන කතා කරන්න දෙයක් නෑ. කෝපන වාදෝ පච්චුප්පන්නස්ස එහෙමනම් වර්තමානයේ විදීම ගැන කවර කතාද කියලා යා මොකද කරන්නේ? පච්චුප්පන්නස්ස වේදනස්ස නිබ්බිදාය වර්තමාන විදීම ගැන යා කලකිරෙනවා. ඒ කලකිරින්නේ පින්වත්නි ඒ විඳීම තුල අනුසය ධර්මයකට බැහැ ගැනීමක් නෑ. විරාගාය වර්තමාන වේදනාව පිළිබඳ නොඇල්මක් ඇති වෙනවා. ඇලෙන්නේ නෑ යාට. සැප වේදනාව තුලටත් ඇලෙන්නේ. අද අපි වෙන්නේ සැප වේදනාවට ඇලෙනවා, දුක් වේදනාවට ගැටෙනවා. එතකොට ඒ සැප වේදනාවට ඇලිලා යනකොට ඒ ඇලීම ඇස්සේ පින්වත්නි අපි නොහිතන විදිහේ පුදුම තරම් විදිහේ බරපතල ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. හේතුව තමයි ඒ ඇලෙන ගතිය තිබ්බට කමක් නැහැ. හැමදාම සැප වේදනාව තියෙනවා නම් සැප වේදනාව තාම ස්වල්ප වේලාවකින් වෙනස් වෙලා යන්න පුළුවන්. එතකොට මේ වෙනස් වෙලා යනකොට පින්වත්නි ඒ සැප වේදනාව හමාර වෙනවා දුකත් එක්ක. එහෙමනම් වර්තමානයේ සැප වේදනාව ඉදිරියේ දුක් වේදනාව ඉදිරියේ මධ්‍යස්ථ විඳීම් ඉදිරියේ එයා කලකිරීමෙන් නොඇල්මෙන් විරාගාය නොඇල්මෙන් හිටියට පස්සේ සැප වේදනාව වෙනස් වෙලා යනකොට අනේ යා හෙල්ලෙන්නේ නැහැ. අද මිනිස්සු හෙල්ලෙනවා. දුක් වේදනාව වෙනස් වෙලා යනකොට හෙල්ලෙන්නේ නැහැ. ඇයි? වර්තමාන වේදනාව ගැන යාට තියෙන කලකිරීමක් විඳින දේවල් ගැන. ඒකට යාගේ හිත මධ්‍යස්ථ වෙනවා. ඒකට යාගේ හිත මැද තැනක පිහිටනවා. හිත මැද තැනක පිහිටියාට පස්සේ එයාට මේ ලෝකයේ විඳීම් සම්බන්ධ විශේෂ හැඟීමක් නැහැ. හැබැයි එයා ඊටාම හොඳින් ජීවිතේ ගෙවලා දානවා. නිරෝධාය පටිපන්නෝ හෝති. නිරෝධයේ පිණිස පිවිසෙනවා. ඊට පස්සේ පින්වත්නි සංඥා ස්කන්ධය. සංඥාව පිළිබඳ එයා හඳුනා ගන්නවා. ඒතර අතීත සංඥා අතීත හඳුනා ගැනීම පිළිබඳ එයා කලකිරෙනවා. ඇයි? අතීත හඳුනා ගැනීම සියල්ලම අනිත්‍ය වුණා කියලා එයා මනසින් දකිනවා. එතකොට අතීතයේ හඳුනා ගැනීමුත් අනිත්‍ය වෙලා ගියා නම් අනාගතයේ හඳුනා ගැනීමුත් අනිත්‍ය වෙලා යනවාමයි. මොකද අතීතයෙන් ඉගෙනගත්ත පාඩම් ඔස්සේ අනාගතයේ දිහා බලනවා. එයා බලනවා අතීතයේ හඳුනාගත්ත දේවල් වලට මොකද උනේ කියලා. එතකොට සංසාරයේ ඔබ කීයක් දේවල් හඳුනාගෙන ඉන්න ඇද්ද? දැන් මේ ජීවිතේ අම්මා ඔබ දන්නවා. සංසාරයේ අම්මා ඔබ දන්නවද? කලින් ජීවිතේ ඔබේ අම්මා කවුද කියලා ඔබ දන්නවද? ඊට කලින් ජීවිතේ අම්මා දන්නවද?
ඊටත් කලින් ජීවිතේ අම්මා කෙනෙක් ඔබට හිටියේ නැද්ද? ඔබට ඊට කලිනුත් අම්මා කෙනෙක් හිටියා. හැබැයි ඒ අම්මා ගැන ඔබට අදහසක් තියනවද? නැහැ. එතකොට ඔබට ඒ හඳුනා ගැනීම වලට මොකද වුනේ පින්වත්නි? ඒවා එහෙම අතීතයට එකතු වෙලා ගියා. එතකොට එහෙම අතීතයට එකතු වෙලා ගියා. ඒක මේ කාලේ බැලිතලාවෙන් වැහිලා ගියා. දැන් ඔබට මතකවත් නැහැ. කවුරුවත් හොයනවද කලින් ගිය ආත්මේ අපේ අම්මා කොහෙද දන්නේ ඉන්නේ? ඊට ඉස්සෙල්ලා ආත්මේ අනේ මගේ අම්මා කොහෙද දන්නේ ඉන්නේ? කොහෙද අපේ પરම්පරාව හිටියේ කියලා හොයන්න යනවද? නෑ. මේක තනි බොරුවක් පින්වත්නි. එතකොට අනාගත මේ අතීතයේ ඊට පස්සේ යා හඳුනාගත්ත දේවල් අම්මා විදියට, දරුවා විදියට, බිරිඳ විදියට ඔක්කොම හඳුනාගත්ත දේවල් ගැන යාට තියෙන්නේ මේ කලකිරීමක්. අනේ අනිත්‍ය වෙලා යන එකක් නේද මේක හඳුනා ගන්න හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. සවිඥානික අවිඥානික හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා හඳුනා ගන්න දේවල්. සංඥා වශයෙන් දැනගන්න හැම දෙයක්ම වෙනස් වෙලා ගියා. එහෙමනම් අනාගතයටත් යම් හඳුනා ගැනීමක් ඇති වුණොත් අනාගතං වේදනාය අභිනන්දති. අනාගතයේ හඳුනා ගැනීමක් ඇති වුණොත් ඒ අනාගතයේ හඳුනා ගැනීම එයා ප්‍රාර්ථනා කරන්නේ. අනාගතේ මගේ දරුවා මෙහෙම වෙනවා නම් හොඳයි, මගේ ගෙදර මෙහෙම වෙනවා නම් හොඳයි, මගේ ඉඩම මෙහෙම වෙනවා නම් හොඳයි, මගේ බිරිඳ මෙහෙම වෙනවා නම් හොඳයි. යා එහෙම මොකක්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඇයි? අනාගතේ ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ. අනාගතේ නොපතනවා යා. පතන්නේ නැහැ යා. පච්චුප්පන්නස්ස සංඥාය නිබ්බිදාය. වර්තමානයේ හඳුනාගත්ත දේවල් ගැන පවා යා කලකිරෙනවා. එයාට විශේෂ අදහසක් නැහැ. ඇයි මේ වර්තමානයේත් හඳුනාගත්ත දේවල් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක පවතින තත්ත්වේ කන පිට හැරෙන්න පුළුවන්. වෙනස් වෙලා විපරිණාමයටපත් වෙලා කඩාගෙන බිඳගෙන වැටිලා සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. දරුවා විදියට හඳුනාගත්ත తত্ত্বය ඔබේ මනසේ දැන් දරුවා කියලා හැපි තියෙන ගතිය ඒ දරුවා තමන්ගේ ඔළුවට ආපු විදිහක් තියෙනවනේ. දරුවා විදිහට ඔබේ ඔළුවේ ඇඳිලා තියෙන චිත්‍රය එළියේ දරුවා කියන රූපයට මැච් වුණොත් ප්‍රශ්නයක් නැහැ. ගැලපුණොත් ගැටලුවක් නැහැ. හැබැයි නොගැලපුණොත් ඔබ මොකද වෙන්නේ? නොගැලපුණොත් ඔබ කඩා වැටෙනවා. ඔබ හැම වෙලාවකම ඔබේ ඇතුලේ ඉන්න දරුවත් එක්ක එළියේ ඉන්න දරුවා ගලපලා බලනවා. දැන් ඇතුලේ ඉන්න දරුවාට ඒ විදිහට එළිය දරුවා නැතුනොත් මොකද එළියේ ඉන්න දරුවා එහෙම වෙන්නේ නැහැ නේ. එළියේ ඉන්න දරුවා ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, වෙනස්කම් බොහොමයකටපත් වෙනවානේ. ප්‍රිය දේවල් වල වෙනස් වීම, නැසීම, වෙනසීමනේ තියෙන්නේ. එතකොට එළියෙන් අඳුනගත්ත දේ ඇතුලේ ඔබේ තියෙන දරුවා කියන සංඥාවට අනුව ගලපලා බලනවා. ගලපනකොට ඇතුලේ එක්කනාට එළියේ එක්කනා ගැලපුන් නැත්තම් ඔබ කඩා වැටෙනවා. ඔබ බිඳ වැටෙනවා. එතකොට යාට වර්තමානයේ දැන් මේ මොහොතේ පවතින වේදනාව පිළිබඳවත් නිබ්බිදාය සංඥාව පිළිබඳවත් නිබ්බිදාය හඳුනාගත්ත දේවල් ගැන කලකිරෙනවා. එයා දන්නවා වර්තමානයේ හඳුනාගත්ත දේ අනිත්‍ය වෙලා යනවා. ඉතින් අතීතයකත් අනිත්‍ය වුණා නම් අනාගතයටත් අනිත්‍ය වෙනවා නම් අනාගතයට ප්‍රාර්ථනා කරලා වැඩකුත් නැහැ. අතීතයට ගිහින් වැඩකුත් නැහැ. අපේක්ෂා රහිත වෙලා එයා වර්තමානයේ හඳුනාගත්ත දේවල් ගැනත් එයා කලකිරෙනවා. විරාගය නොඇල්මක් ඇති කර ගන්නවා. විශේෂ ඇල්මක් නැහැ. යුතුයකම් වගකීම් ටික හොඳටම කරනවා වෙනදාට වඩා. ඒ වුණාට විශේෂ විරාගයක් ඇති කරගන්නේ රාගයක් ඇති කරගන්නේ විරාගය නොඇලෙනවා. නිරෝධාය පටිපන්න හොති. අන්න එහෙම කල්පනා කරනකොට යා නිරෝධයේ පිණිස පිවිසෙනවා. ඒ தત્ත්වය හොඳටම ස්ථාවර වුණාට පස්සේ ස්ථාවර වෙච්ච ශ්‍රාවකයා තව කරන්න ඕන දේවල් තියෙනවා. ඒ වැඩපිළිවෙල කරගන්නකොට යා සම්පූර්ණයෙන්ම නිකලස් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ නිකලස් වෙන වැඩපිළිවෙල තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙන්න මේ පංචස්කන්ධය ඇස්සේ තමයි තියෙන්නේ මේ ප්‍රශ්නේ. ඊට පස්සේ පින්වත්නි සංස්කාර වශයෙන් සංස්කාර ගැන එක එක තැන්වල එක එක අර්ථයෙන් ඉදලා තියෙනවා. දැන් සංස්කාර කියන එක අපි සාමාන්‍ය අදහසක් ගත්තොත් එහෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා සංකාර කියන එක එක තැන්වල එක එක අර්ථයෙන් ඉදලා. ඉතින් විශේෂම දේ මේවා හැමතැනම එකම අර්ථයෙන් ඉදලා නැහැ පින්වත්. එහෙම එකම අර්ථයෙන් යෙදුනා කියලා ගලපන්නත් එපා. දැන් මෙතන සංස්කාර ස්කන්ධය කියන එකේ දැන් අපි මේ කතා කරන්නේ පංචස්කන්ධය කියන ලෝකයේ ඇතුලේ තියෙන සංස්කාර කියන එක. එතකොට මෙතන සංස්කාර කිව්වේ මේක ටික අභිධර්මී පැත්තෙන් කියනවා නම් චෛතසික 52ක් තියෙනවා. ඒ චෛතසික 52කින් වේදනා සංඥා චෛතසික දෙක හැර අනිකුත් චෛතසික 50 තමයි පින්වත්නි මෙතන සංකාර ස්කන්ධය කියලා කියන්නේ. දැන් ඕක අපිට තේරෙන්නේ නෑ. ඕකේ ප්‍රායෝගික තැනකට ගේනවා නම් ප්‍රායෝගිකව කල්පනා කරොත් මෙන්න මෙහිමයි.
සංකාරස්කන්ධය කියලා කියන්නේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා මේ විදියට පින්වත්නි ඇස කන නාසය දිව ශරීරයේ මනස මුල් කරගෙන ඇති වෙන. ඒ කියන්නේ රූපය අරමුණු කරගෙන ඇති වෙන සිතුවිලි වලට කියනවා රූප සංචේතනා කියලා. ශබ්දය අරමුණු කරගෙන ඇති වෙන සිතුවිලි වලට කියනවා ශබ්ද සංචේතනා කියලා. ගන්ධ සුවඳ මුල් කරගෙන ඇති වෙන සිතුවිලි වලට කියනවා ගන්ධ සංචේතනා කියලා. අන්න එතන පින්වත්නි රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා වශයෙන් ඇති වෙන සිතුවිලි වලට තමයි මෙතන සංස්කාර කියලා කියන්නේ. ඒතර දැන් ඔය සංස්කාර කිව්වේ අපි සංස්කාර ස්කන්ධේ සම්බන්ධව. දැන් තව තැනක් ගත්තොත් අවිජ්ජාපච්චය සංඛාර කියන තැන පටිච්ච සමුප්පාදේ සංස්කාර කියන්නේ වෙන අදහසක්. මොකක්ද අවිජ්ජාපච්චය සංඛාර කියන්නේ? අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන පින්වත්නි එතන අපි අර කතා කරපු රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා ඕක ගැලපෙන්නේ නැහැ. අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන රූප සංචේතනා නොගැලපෙනවා නම් මොනවද ගැලපෙන්නේ? එතන අවිජ්ජාපච්චය සංඛාරා කියන තැන සංස්කාර කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට ඉගැන්වුවේ පින්වත්නි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන සංස්කාර කොටස්. ඒ කියන්නේ පින පව සහ ඒ කියන්නේ කුසල් අකුසල් සහ ධානසිත ආනිඤ්ඤාභි සංකාර. මෙන්න මේවට තමයි මෙතන සංස්කාර කිව්වේ. දැන් ඉස්සෙල්ලා සංස්කාර ස්කන්ධය කියන තැන පටිච්ච මේ හේතුඵල ධර්මෙ නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ මතක් කරන පංච උපාදානස්කන්ධ ලෝකයේ එතන සංස්කාර කිව්වේ මොකද්ද? රූප සංචේතන, රූපේ අරමුණු කරගෙන ඇති වෙන සිතුවිලි. ශබ්දේ අරමුණු කරගෙන ඇති වෙන සිතුවිලි. දැන් මෙතන කිව්වේ මොකද්ද? මෙතන කිව්වේ පුඤ්ඤාභි සංකාර, පුඤ්ඤ සංස්කාර. ඊට පස්සේ අකුසල සංස්කාර සහ ආනිඤ්ඤාභි සංකාර කිව්වේ ධාන සිත්. ඒතකොට මෙතන කිව්වේ වෙන අදහසකින්. ඒතර මේකේ පොදු නියමයක් ගත්තොත්, පොදු වචනයක් ගත්තොත්, පොදු නිර්ණායකයක් ගත්තොත් එහෙම පොදු අදහස තමයි සබ්බේ සංඛාරා අනිච්චාති වගේ තැන්වල තියෙන්නේ. ඔබ අහලා ඇතිනේ ඔය සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛා කී තියෙන්නේ. එතන සංස්කාර කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ මේ එතන රූප සංචේතනා, ශබ්ද සංචේතනා ඒක ගැලපෙන්නේ නැහැ. එතන පින්වත්නි අර පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර, කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන එකත් හරියටම ගැලපෙන්නේ නැහැ. මෙතන මේ ඔක්කොම එකතු කරන්න පුළුවන්. මේ ඔක්කොම එකතු කරලා මෙතන සබ්බේ සංකාර අනිච්චාති කියලා කිව්වේ හේතුන්ගෙන් හටගත්ත සියලු දේවල්. හේතුන්ගෙන් හටගත්ත සියලු දේවල් වලට කියනවා සංස්කාර කියලා. ඒතර සංස්කාරම අරමුණු කරගෙන ඇති වෙලා නැති වෙලා යනවා. ඒක තමයි ඇත්තම කතාව. සබ්බේ සංඛාර අනිච්චාදී කිව්වේ හේතුන්ගෙන් හටගත්ත සියලු දේවල් වලට එතන සංඛාර කිව්වා. සබ්බේ සංඛාර දුක්ඛ කිව්වේ හේතුන්ගෙන් හටගත්ත සියලු දේවල් දුකයි කියලා කිව්වේ. ඊට පස්සේ තවත් තැනක් ගත්තොත් දැන් සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන තැන සංඛාර කියලා තියෙනවා. සබ්බ සංඛාර සමතෝ. එතන ඉඳන් සියලු සංස්කාර සමනය වෙච්ච තැන කියලා. එතන සියලු සංස්කාර සමනය වෙච්ච තැන කියලා කියන්නේ නිවන අරමුණු කරගත්ත ඊටාම සියුම් දැනීම් මාත්‍රයේ හැර අනිකුත් සියලු සිතුවිලි නිරුද්ධ වුණා කියන අදහසින් තමයි එතන සබ්බ සංඛාර සමතෝ කියලා කියන්නේ. එතකොට දැන් බලන්න සංස්කාර කියන අදහස තැන් ගොඩක විවිධ අදහසින් නානාවිධ අදහසින් නානාවිධ අර්ථයෙන් යෙදিলা තියෙන බවක් අපිට ධර්මයේ පරිහරණය කරද්දී තාම හොඳින් පේන්න තියෙනවා. එතකොට දැන් අපි දේශනා කරන සංස්කාර කිව්වේ මොකද්ද? මේ අපි කතා කරපු දේශනාවට අනුව මෙතන කිව්වේ මේ රූපේ අරමුණු කරගෙන ඇති වෙන සිතුවිලි, ශබ්ද අරමුණු කරගෙන ඇති වෙන සිතුවිලි, ගන්ධ සුවඳ අරමුණු කරගෙන ඇති වෙන සිතුවිලි, රසය අරමුණු කරගෙන ඇති වෙන සිතුවිලි, පහස අරමුණු කරගෙන ඇති වෙන සිතුවිලි. එතකොට මේ තවදුරටත් අර සිතුවිලිම අරමුණු කර ඇති වෙන සිතුවිලි තියෙනවා. මේ විදියට පින්වත්නි මනස අරමුණු කරගෙන ඇති වෙන සිතුවිලි. ඉතින් මේ ඔක්කොම දේවල් වල රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා ආදී වශයෙන් මෙතන පැහැදිලි වෙන්නේ අරමුණු කරගෙන ඇති වෙන සිතුවිලි.
එතකොට අන්නේ අරමුණු කරගෙන රූපය හරි ශබ්දය හරි ගන්ධ සුවඳ හරි රසය හරි අරමුණු කරගෙන ඔබේ හිතේ ඇතිවෙච්ච සිතුවිලි වලට කියනවා මේ දේශනාවට අනුව සංකාර කියලා. එතකොට මේ රූපේ අරමුණු කරගෙන හරි ශබ්දේ අරමුණු කරගෙන හරි ගඳ සුවඳ අරමුණු කරගෙන හරි ඇති වෙන සිතුවිලි ඇතිවිලා නැතිවිලා යනවද නැද්ද? ඇතිවිලා නැතිවිලා යනවා. එතකොට අතීතයේ යම් සංස්කාරයක් ඇති වුණා නම් ඒකට මොකද උනේ පින්වත්නි? අතීතයේ ඇතිවෙච්ච සංස්කාරයත් අනිත්‍ය වෙලා ගියා. සංකාර බික්කවේ අනිච්ඡං අතීත අනාගතං. එතකොට සංස්කාර අනිත්‍ය වෙලා ගියා අතීතේ අනාගතේ. කෝපනවාදෝ පච්චුප්පන්නස්ස. ඒ කියන්නේ එහෙමනම් අතීතයේ ඇතිවෙච්ච සිතුවිලිත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම මුල් කරගෙන ඇතිවෙච්ච සිතුවිලිත් අනාගතයට ඇති වෙන සිතුවිලිත් අනිත්‍ය වෙලා යනවා නම් ඇති වෙලා නැති වෙලා යනවා නම් සිතුවිලි. එහෙමනේ ඔබ දන්නවනේ සිතුවිලි. ඒ සිතුවිලි ඇති වෙන ධාරිතාවයේ වේගය මනින්න බෑනේ. මනින්න බැරි තරම් ඇති වෙලා නැති වෙලා යනවා. ඒකට එහෙම ඇති වෙලා නැති වෙලා යාමක් නම් තියෙන්නේ කෝපනවාදෝ පච්චුප්පන්නස්ස. එහෙමනම් වර්තමානය තුල ඇති වෙන මේ සංස්කාර ගැන කවර කතාන්දරද කියනවා. අතීතයත් අනිත්‍ය වෙවි ගියා නම් ඇති වෙලා නැති වෙලා අනාගතයටත් එහෙමම වෙනවා කියලා හිතෙනවා නම් දැන් මේ පවතින එක ගැන මොන කතාන්දරද කියනවා. ඒතර එහෙම කල්පනා කරන්නේ කවුද? එහෙම කල්පනා කරන්නේ පින්වත්නි මේ භික්කවේ සුතවා ආර්ය ශාවකෝ අතීතස්මින්. එතකොට ආර්ය ශ්‍රාවකයා අතීත සංස්කාර පිළිබඳ අපේක්ෂා රහිත වෙනවා. අතීත සංස්කාර ගැන හිතා ඒ කාලේ හිතිච්ච දේවල් ගැන ආයවුසවුසයා ඒකෙන් සතුටු වෙන්නේ නෑ. අනාගතයේ සංස්කාරات අභිනන්දනය කරන්නේ නෑ. යාය ප්‍රාර්ථනා කරන්නේත් නෑ. පච්චුප්පන්නස්ස සංකාරස්ස නිබ්බිදාය. දැන් පවතින සංස්කාරත්‍ය කලකිරෙනවා. මේ වර්තමානයේ තුල පවතින සිතුවිලි ගැනත් එයාට තියෙන්නේ කලකිරීමක්. එයා දන්නවනේ දැන් අතීතයේ අත්දැකීමක් තියෙනවනේ. ඒ නිසා එයා ධර්මයේ තුලින් බලලා අත්දකිනවා අතීතයේ සිතුවිලි ඇති වෙලා නැති වෙලා යනවා. හුදු නාම ධර්ම ටිකක් විතරයි. හරියට හුළඟක් වගේ ඇති වෙලා නැති වෙලා යනවා. මේ සංස්කාරات ඇති වෙලා නැති වෙලා යනවා නම් මේකේ මිලෝ කිසි ගණ්ඩ දෙයක් නැහැ කියලා එයා දැනගන්නවා. මේ හුදු නාම ධර්ම ටිකක් මෙතන තියෙන්නේ කියලා එයා දැනගන්නවා. ඒ දැනගත්තට පස්සේ පින්වත්නි යාට වර්තමානයේ ඇති වෙන සිතුවිලිත් ඒ කියන්නේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ රස සංචේතනා, රස සංචේතනා ආදී වශයෙන් ඇති වෙන සිතුවිලිත් වෙනස් වෙවි යන බව යා මනසින් දකින්න. එතකොට එයා වෙනස් වෙන බව දැනගත්තට පස්සේ අමුතුවෙන් ආය ටොක්කක් කනලා කියලා දෙන්න ඕනේ නැහැ කලකිරෙන්න කියලා. එයාට තුල කලකිරීමක් ඇති වෙනවා. විරාගය නොයල්මක් ඇති වෙනවා වර්තමානයේ. අයි අතීත සිතුවිලිත් අනිත්‍ය වෙලා ගියා. එහෙනම් ඉතින් වර්තමාන සිතුවිලි වලටත් ඒ ටික තමයි වෙන්නේ කියලා දකිනවා. චිත්තචෛතසික ධර්මයන්ට ওই ටික තමයි වෙන්නේ කියලා දකිනවා. ඊට පස්සේ නිරෝධාය පටිපන්නෝ හෝති. අන්න එහෙම දකින්නකොට යා නිරෝධයේ පිනිස පිවිසෙන්න පටන් ගන්නවා. සුන්දර භාග්‍යවතුන් වහන්සේ නමක් විතරක් දන්න ඒ සුන්දර පණිවිඩයේ කරා යා පිවිසෙන්න පටන් ගන්නවා. නිරෝධාය පටිපන්නෝ හෝති. නිරෝධයේ පිනිස පිවිසෙනවා. අන්න ඔය විදියට බුද්ධ ශ්‍රාවකෙක් හැම වෙලාවකම යා අත්දකින්න පටන් ගන්නවා පින්වත්නි. ඊට පස්සේ යා බලන දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒතර විඥානස්කන්ධයේ පිළිබඳවත් එයා තුල කලකිරීමක් ඇති වෙනවා. කොහොමද කලකිරෙන්නේ? යා හේතු සහිතව දකින්නේ. රූපම් භික්කවේ විඥානං අතීත අනාගතං. මේ විඥානම් භික්කවේ අනිච්ඡං අතීත අනාගතං. එතකොට අතීතයේ ඇතිවෙච්ච විඥාණය හේතු සහිතවයි ඇති වුනේ. විඥානේ අකණ්ඩව පවතින එකක් නෙවෙයි. හේතු සහිතව ඇතිවෙච්ච විඥානයත් මේ හේතුන් නිසා තමයි විඥානේ ඇති වුනේ. විඥානේ ඇති වෙන්නේ කුමක් නිසාද? සංස්කාර පත්‍ය විඥානං කියලානේ කියන්නේ. එතකොට සංස්කාරයන් වලට අනුව තමයි විඥානේ හට ගැනීම, බැස ගැනීම සිද්ධ වුනේ. එතකොට අතීත විඥානයේ ගැනත් එයා මේ අනිත්‍ය වශයෙන් දකිනවා. කත් වෙනස් වෙලා ගිය විදියට එයා දකිනවා. අනාගත විඥානය ගැනත් එයා වෙනස් වෙලා යනවා කියලා දකිනවා. කෝපන වාදෝ පච්චුප්පන්නස්ස. ඊට පස්සේ එයා වර්තමාන විඥානය ගැනත් එයා තුළ ඇති වෙන්නේ කලකිරීමක්. ඉතින් අතීත එකත් වෙනස් වුණා නම් වර්තමානය ගැන මොන කතාන්දරද කියලා. පස්සම් භික්කවේ සුතවා ආර්ය ශාවකෝ අතීතස්මින් අන්න බලන්න. පින්වත් මේ විදියට දකින්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අතීත විඥානය අපේක්ෂා රහිත වෙනවා. අතීත විඥානය ගැන අපේක්ෂා රහිත වෙනවා. අනාගතං විඥානං අභිනන්දති. අනාගතේ විඥානේ ප්‍රාර්ථනා කරන්නේ. ඇයි?
අනාගතයටත් ඇති වෙන විඥානස්කන්ධය ඇති වෙලා නැති වෙලා යන හුදු නාම ධර්ම ටිකක් විතරයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන් මේ ඇසේ මානසිකාර ප්‍රත්‍යයෙන් ඇති වෙන විඥානේ, කනේ මානසිකාරය කියන්නේ මේ හඬයි ශබ්දයයි කනයි එකතු වෙලා මානසිකාර ප්‍රත්‍යයෙන් ඇති වෙන විඥානයත් ඇති වෙලා නැති වෙලා යන හුදු නාම ධර්ම ටිකක් විතරයි. එතකොට එයා ඒක දැනගෙන මොකද වෙන්නේ? අනාගතං විඥානං අභිනන්දති. අනාගත විඥානයත් අභිනන්දනය කරන්නේ. එයි දන්නෝ යා අනාගතයටත් ඇති වෙලා නැති වෙලා යන නාම ධර්ම ටිකක් තියෙන්නේ. පච්චුප්පන්නස්ස විඥානස්ස නිබ්බිදාය අන්න. ඒ නිසා යා වර්තමානයේ ඇති වෙන දැනීම මාත්‍රය ගැන කලකිරෙනවා. කොහොමද කලකිරෙන්නේ? අතීතේ වර්තමානයේ තුල ඇති වෙන චක්කු විඥාන, සෝත විඥාන, ඇසේ දැන ගැනීම, කනේ දැන ගැනීම, නාසයේ දැන ගැනීම, දිවේ දැන ගැනීම ආදී වශයෙන් ඔබ අත්දකින දේවල් විඥානස්කන්ධය තුල ඒකත් එයා කලකිරෙනවා. හේතුව තමයි එයා දන්නවා මේ නාම ධර්ම ටික ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙන වේගයවත් අල්ලන්න බෑ. ඇසේ විඥානයේ තියෙන වෙලාවට කනේ විඥානේ නැහැ. නමුත් අපිට මේ දෙක ඇති වෙන වේගය හොල්ලන්න පුළුවන්ද? අල්ලන්න පුළුවන්ද? බෑ. ඇසේ විඥානයයි කනේ විඥානයයි මේවා එකවර ඇති වෙන්නේ නැහැ. එතකොට නාසයේ විඥානය මේ දැන් බලන්න බත් පිඟානක් අරගෙන බත් ටික කන ගමන් ටීවී එක දිහා බලාගෙන හිටියොත් බලනකොට චක්කු විඥානයත් ඇති වෙලා ටීවී එකේ කියපුව අහගෙන ඉන්නකොට සෝත විඥානයත් ඇති වෙලා රස ටික දැනෙනකොට මේ જીවහා විඥානයත් ඇති වෙලා හොඳට කෑමේ ගඳ සුවඳ දැනෙනකොට ගාන විඥානයත් ඇති වෙලා මේවා ඇති වෙන නැති වෙන වේගයවත් අපිට හොයන්න බෑ. ඇති වෙලා නැති වෙලා යනවා හුදු නාම ධර්ම ටිකක් විතරයි. එහෙම දකින්නකොට පින්වත්නි යාට මේ දැන් පවතින විඥානය පිළිබඳ කලකිරෙනවා. විරාගාය නොයල්මක් ඇති වෙනවා. මේ චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් ඇසේ විඥානේ, කනේ විඥානේ ආදී වශයෙන් මේ වෙලාවේ ඇති වෙන දැනීම මාත්‍රේ පිළිබඳ යට නොයල්මක් ඇති වෙනවා. වැඩක් නැහැ. ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකිනවා. නිරෝධාය පටිපන්න හොතේ. අන්න එහෙම දකින්න නිරෝධයේ පිණිස දර්ශනයේ සියුම් මෙවි පින්වත්නි නිරෝධයට පිවිසෙනවා. ඒතර ඔන්න ඔහොම තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල අපට මේ වඩාත් කිට්ටු වෙන විදිය මේ යථා ස්වභාවයේ දකින්න විදිය ගැන අපට භාග්‍යවතුන් වහන්සේ උගන්වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ওই සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේදී පැහැදිලි කරනවා නීවරණ පබ්බේ, පංචස්කන්ධ පබ්බේ, ආයතනේ පබ්බේ, බොජ්ජංග පබ්බේ, චතුසත්‍ය පබ්බේ කියලා. ඒ කියන්නේ පින්වත්නි පංචස්කන්ධයේ ආවරණේ මේක වැහිලා තියෙන්නේ නීවරණ ධර්ම වලින්. එයා නීවරණ ප්‍රහාණය කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. පංච උපාදානස්කන්ධයේ සැකසීලා තියෙන්නේ ඇස කන නාසය දිව ආදී ආයතන වලින්. ඒතර පංච උපාදානස්කන්ධයේ සැකස්ම හදන්නේ මොකද්ද? හදන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මනස කියන මෙන්න මේ ආයතන විසින් තමයි පංච උපාදානස්කන්ධය නිර්මාණය කරන්නේ. පංච උපාදානස්කන්ධේ නැවැත්ම තීටි සප්ත බොජ්ජංග වැඩිම යන්න බලන්න පුහුණු කළ යුතු දෙයක් තියෙනවා. එයාගේ ජීවිතයේ නිරෝධාය පටිපන්න හොති නිරෝධයේ පිණිස පිවිසෙනකොට එයා පින්වත්නි උපාදානි නැවැත්ම පිණිස ප්‍රතිපදාවක් විදිහට සප්ත බොජ්ජංග ධර්ම ජීවිතේ පුහුණු කරන්න වැඩි යුතු දෙයක් විදිහට භාගතුන් වහන්සේ අපිට පෙන්නනවා. පංච උපාදානස්කන්ධයේ උපාදානි නොවන අවස්ථාව විදිහට පෙන්වන්නේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය තුල තමයි පංච උපාදානස්කන්ධේ උපාදානයේ නොවන්නේ පින්වත්නි. එතකොට චතුරාර්ය සත්‍ය දකින්නකොට උපාදානස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ. එයා දකිනවා මේ දුක හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙන්නේ. මේ දුකට හේතුව තණ්හාව කියලා එයා දකිනවා. දුක නිරුද්ධ කරන්න පුළුවන් තණ්හාව නිරුද්ධ කළොත් කියලා දකිනවා. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා එයා දකිනවා. එතකොට ඒක දකින්නකොට පින්වත්නි උපාදානයේ නොවන අවස්ථාවකට එයාගේ ජීවිතයේ නිරෝධයේ පිණිස ක්‍රමානුකූලව පිවිසෙනවා. එතකොට එයාගේ දුක හමාර කරගන්න ලැබෙනවා. මෙන්න මේක තමයි බුදු කෙනෙක් මේ සමන්ගේ සංසාර දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල විදියට අපට අනුදැන වදාළේ. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිත අවබෝධය, ධර්ම අවබෝධය පිණිස උපකාර වේවා කියලා